කියන්නේ දෛශිකවල මුල් පාඩම දෙක තුනට එන්න බැරි වෙච්ච අයට සහභාගී වෙන්න බැරි වෙච්ච අයට පොඩි උදව්වක් ලෙස මොකද අපිට සෙන්සුරාදේ ඉඳලා දෛශික පාඩම කන්ටිනියු වෙනකොට ඒක අල්ලගන්න බැරුණොත් මාස ගාණක් යනකම් මේ ප්‍රශ්නේ දිගට යන නිසා. ඒතර මේක අර මගේ පන්තියේ ඉඳලා ඉගෙන ගත්ත අයට එච්චර වැදගත්කමක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බැලුවට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ගොඩක් වැදගත් වෙන්නේ දෛශික පාඩමකට හිටපු නැති අයට. දෛශික පාඩමකට හිටපු නැති අයට තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක සැකයෙන් ඉස්සර කරන්න. ඒ සෑම කෙනෙකුටම මම දෛශික නෝට් එක යවුවා. එතකොට එහෙම නොයෙක් කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මේ මැසේජ් එකක් දාන්න ඒක දාන්න පුළුවන්. මේක පාඩම බලව කරද්දී ඒ නෝට් එකත් එක්කම බලව කරලා තමයි හොඳ. දැන් මුලින්ම අපි ගත්තේ අදිශය සහ අදිශ රාශිය. අදිශය සහ අදිශ රාශිය කියන එක අදිශයක් කියලා කියන්නේ දැන් ඒ ගැන පැහැදිලි කරොත් දැන් මෙන්න මෙහෙම අපි උදාහරණයක් මේ අපි කියනවා මේ මෙතන පෑන් තුනක් තියෙනවා. මෙතන පොල්ගිරි 15ක් තියෙනවා. දැන් ඒවා තනිකරම අදිශය. හරි? ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක් විතරයි ඒවට ප්‍රකාශ වෙන්නේ. ඊළඟට අදිශ රාශියක් කියන්නේ මොකක්ද කියන්නේ? අදිශ රාශියක් කියන්නේ ඒකකයේ සහිතව සඳහන් වෙන ප්‍රමාණාත්මක අගයක්. ළමයාගේ උස මීටර 1.3යි. එතකොට 1.3 කියලා ප්‍රමාණයක් ගැන කියනවා. ඒක මීටර වලින් ප්‍රකාශ වෙනවා. ලිඳේ ගැඹුර මීටර 12යි. 12 කියලා ප්‍රමාණයක් ගැන කියනවා. ඒකකයක් කියනවා මීටර කියලා. මිනිසාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 43යි. 43 කියලා ප්‍රමාණයක් ගැන කියනවා. කිලෝග්‍රෑම් කියලා ඒකකයක් ගැන කියනවා. ඒතර අන්න ඒවට අපි කියනවා අදිශ රාශි කියලා. අදිශ රාශි. ඒ කියන්නේ ඒකකයක් සහිතව ප්‍රකාශ වෙන රාශියට අපි කියනවා අදිශ රාශි කියලා. ඊළඟ දෛශික කියන්නේ මොනවද? දෛශික කියලා කියන්නේ දෛශික රාශියක් කියලා කියන්නේ දෛශික රාශියක් කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම විස්තර කරද්දී ඒ රාශිය සම්පූර්ණයෙන් විස්තර කරද්දී විශාලත්වය හා දිශාව විතරක් විශාලත්වය හා ඒකකයේ විතරක් ප්‍රමාණවත් නොවන ඒවා. හරි? ඒක සම්පූර්ණයෙන් විස්තර කරද්දී විශාලත්වය හා ඒකකයේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දිශාව මේ වැදගත් වෙනවා. දැන් උදාහරණයක් ගමු. මම මේ අර මගේ මේ නෝට් එකේ තියෙනවා වස්තුවක් මත නිව්ටන් 10ක බල දෙකක් කියලා. එතකොට මේ සටහන දිහා බලනකොට උගලන්ට පේනවා ඒ වස්තුව මත නිව්ටන් 10ක බල දෙක මෙහෙම යෙදුනොත් සමතුලිත වෙනවා. එකම පැත්තට යෙදුනොත් ඒ පැත්තට තොරණයක් තියෙනවා. මේ බල දෙක මේ වස්තුව මත ලම්බකව යෙදුනොත් තව ප්‍රතිබලයක්. එතකොට ඇයි එහෙම දෙයක් උනේ? එහෙම දෙයක් උනේ බලයේ තියෙන රාශිය විශාලත්වය සහ ඒකකයේ විතරක් නෙමෙයි යාගේ දිශාව කියන එක වැදගත් වෙන නිසා. ඔන්න ඔය ආකාරයට යම් රාශියක් සම්පූර්ණයෙන් විස්තර කරද්දී දිශාවක් අත්‍යවශ්‍ය වෙනවා නම් එවැනි රාශිය වලට අපි කියනවා දෛශික රාශි කියලා. ඒකම දෛශික රාශියක් අර්ථකථනය කරද්දී තවත් පොඩි කාරණයක් කියන්න තියෙනවා. අංග සම්පූර්ණව විස්තර කරද්දී විශාලත්වය සහ දිශාව කියන දෙකම වැදගත් වෙන එමෙන්ම එකතු කිරීමේදී ත්‍රිකෝණ නියමය පිළිපදින කියන එක. එකතු කිරීමේදී ත්‍රිකෝණ නියමය පිළිපදිනවා කියන එක. ඉතින් ත්‍රිකෝණ නියමය කියන එක තාම පැහැදිලි කරලා නැහැ. නිසා වචනයක් විදිහට විතරක් ඒක ඔලුවට අරගෙන ඉන්න. හරි එකතු කිරීමේදී ත්‍රිකෝණ නියමය පිළිපදින රාශිය කොට අපි කියන දෛශික කියලා. ඒතකොට දෛශික වලට උදාහරණ මම ගණනාවක් දීලා තියෙනවා විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බලය, ගම්භීරතාවය, ආවේගය කියන කාරණා. ඒතකොට ඒවා භෞතික විද්‍යාවට ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා. ඊළඟට දෛශික නිරූපණය සහ අංකණය කියන. දෛශික නිරූපණය සහ අංකණය කියන.
දෛශික නිරූපණය अंकने के नोटेशन करने दाइशिक निरूपणे अंकने දැන් අපි උදාහරණයක් මම මේ තියෙනවා මම දෛශිකයක් කරා ඊසාන දිශට පැය කිලෝමීටර අපි හිතමු 80ක වේගයෙන් සුළඟක් තමයි ඊසාන දිශට පැය කිලෝමීටර 80ක වේගයෙන් සුළඟක් තමයි දැන් එතන තියෙනවා දිශාව ඊසාන දිශට කියලා 80 කියලා තියෙනවා ප්‍රමාණය පැය කිලෝමීටර කියලා තියෙනවා ඒකකය. හරි. පැය කිලෝමීටර කියලා තියෙනවා ඒකකය. එතකොට දැන් ඒක ඒ දෛශික රාශිය, ඒ ප්‍රවේග දෛශිකය අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට. පරිමාණයක් අපි තෝරගන්නවා 1 සෙන්ටිමීටරයකින් පැය කිලෝමීටර 10ක් නිරූපණය වෙනවා. අරගෙන එහෙනම් පැය කිලෝමීටර 80 වෙන්නන්න සෙන්ටිමීටර 8ක් දිග රේඛාඛණ්ඩයක් අපි ඊසාන කියලා තෝරගත්ත සම්මත දිශාවකට ලකුණු කරනවා. එතකොට ඊසාන දිශාව නිසා අපි මේකේ ඊ දිශාව මෙහෙම යොදනවා. හරි. අන්න දැන් දෛශික නිරූපණය කරන එක ක්‍රමයක් අපිට හම්බුණා. රේඛාඛණ්ඩයක දිගට සමානුපාතික කරනවා. සමාන දෙකේ සමානුපාතික කරනවා හරි. ඒ කියන්නේ सेंटीमीटर එකකින් කිලෝමීටර යම් ප්‍රමාණයක් දක්වලා ඊට අදාළ පරිදි ඒක ගත්තාම එතකොට දැන් මේ දෛශිකය නිරූපණය කරන්න පුළුවන් එක විදිහක් මේ යාන්ත්‍රික නිරූපණය කියලා. තව නිරූපණ ක්‍රමයක් තියෙනවා දෛශිකයක් නිරූපණය කරන වීජීය ක්‍රමය කියලා. මම තාම ඒකට ආවේ නැහැ. බොහෝ විට දැන් ලබන සෙනසුරාදා එතෙන්ට අපට එන්න පුළුවන්කම ලැබෙයි. එතෙන්ට එන්න පුළුවන්කම ලැබෙයි. හරි මේ වීජීය නිරූපණය කියන කාරණේ. එතකොට දැන් අපි දෛශික නිරූපණය කරන ජ්‍යාමිතික නිරූපණය විතරයි මෙතන සාකච්ඡා කරන්නේ. වීජ නිරූපණය සාකච්ඡා කරන තව ඉදිරියේදී තියෙන්නේ. දැන් මේ ජ්‍යාමිතික නිරූපණයේදී මේ දෛශිකයේ ආරම්භක ලක්ෂ්‍ය කොහොම අරගෙන අන්ත ලක්ෂ්‍යයට අතුරක් කරගෙන මේ දෛශිකයේ නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊසක් උද. ඒ වී දෛශිකය මේ ඊතරෙන් අදහස් වෙන්නේ මෙයා දෛශිකයක් කියන එක මිසක් තියෙන පැත්තක් නෙමෙයි. දැන් BA දෛශිකය කියලා කිව්වොත් ඔක තියෙන්නේ මේ පැත්තට තමයි. ඒ නිසා මේ උඩලියන ඊතරෙන් අදහස් වෙන්නේ නැහැ දිශාව. උඩලියන ඊතරෙන් අදහස් වෙන්නේ මේක දෛශිකයක් කියන කාරණේ විතරයි. ආරම්භක ලක්ෂ්‍ය මෙතන අන්ත ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. ඒ වගේම මේ දෛශිකය වල අංකණය කරන්න පුළුවන් මට ඉංග්‍රීසියෝගේ කැපිටල් අකුරක් ලියලා යටින් මෙහෙම පොඩි ඉරි කැලක් ගන්නවා. එහෙමත් නැත්නම් තව විදිහක් තියෙනවා තද කළු අකුරෙන් බෝල්ඩ් කරනවා. ඒ කියන්නේ තද කළු අකුරෙන් කියන සමහර පේපර්ස් වල එහෙම ඒතකොට ඉර ගන්නෑ තද කළු අකුරෙන් ලියනවා. ඒතර ඔක තමයි දෛශික නිරූපණය කියලා අදහස් කරන්නේ දෛශික අංකණය ඕක. දැන් අපි උදාහරණයක් ලෙස මෙහෙම අපි මෙහෙම ත්‍රිකෝණයක් ගමු. AB C කියලා මම මේ ඊතරෙන් පෙන්නන දෛශිකය මේක මට ලියන්න පුළුවන් AB දෛශිකය. ඊළඟට මම මෙහෙම පෙන්නුවා මේක කොහොමද මට ලියන්න පුළුවන්? මට මේක ලියන්න පුළුවන් CB දෛශිකය කියලා. C වලින්ද B. මම මේ ඊතරෙන් මෙහෙම මේ රේඛාව පාවිච්චි කරලා දෛශිකයක් නිරූපණය කරොත් මෙතන එනවා AC දෛශිකය. तो वे विधि है मैं दाइशिक निरूपणය කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ දෛශික වල මේ වැදගත් ලක්ෂණ. දෛශික වල වැදගත් ලක්ෂණ. දෛශිකයක වැදගත් ගුණාංග. දෛශිකයක තියෙන වැදගත් ගුණාංග. ඒ ගුණාංග හතරක් තියෙනවා. දෛශික වල ගුණාංග. පළවෙනි එක තමයි දෛශිකයක විශාලත්වය. දෛශිකයේ විශාලත්වය කියන්නේ. දැන් අපි කලින් කතා කරපු අර ප්‍රවේග දෛශිකය පැය කිලෝමීටර 80යි. ඒකට ඒක විශාලත්වය 80යි. අපි හිතමු යම්කිසි වස්තුවක් තප්පර වර්ගයේ මීටර 12ක ත්වරණයේ චලනය වෙනවා.
එතකොට ඒ 12 තමයි විශාලත්වය. අපි හිතමු ලොරියක් මත නිව්ටන 100ක ප්‍රතිරෝධී බලයක් එනවා. එතකොට ඒ 100 තමයි විශාලත්වය. එතකොට දෛශිකයක වැදගත් එකලක් ගුණාංකයක් තමයි විශාලත්වය. විශාලත්වය. දෙවෙනි ගුණාංකය තමයි ක්‍රියා රේඛාව. දෛශිකයේ ක්‍රියා රේඛාව. දැන් උදාහරණයක්. දැන් ළමයේ ඊසාන දෙසට දුවගෙන යනවා. තප්පරයක මීටර 0.2ක වේගයෙන්. එතකොට මේ ළමයා කිසියම් තැනක ඉඳලා ඊසාන දෙසට දුවනවා නම් එහෙම අවකාශයේ එයාගේ ගමන් කරන එයාගේ ගුරුත්ව කේන්ද්‍රය. ඇත්තටම ළමයා කිව්වහම ගණිතයේදී මුළු ළමයාගෙන් වැඩක් නැහැ. ඒ ළමයාගේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක වැඩගත්. සාමාන්‍ය මිනිස්සෙක් ගුරුත්ව කේන්ද්‍රය මේ උදරය යවලා තියෙනවා. ඒක මෙන්න මේ හැටි තියෙන තරක් ඔය ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. ඒ ගුරුත්ව කේන්ද්‍රය අවකාශයේ යන ලයින් එකක් තියෙනවානේ. අන්න ඒක තමයි කියන්නේ ක්‍රියා රේඛාව. දැන් මම මේ බෝඩ් එකට මෙහෙම ඇඟිල්ලෙන් බලයක් දෙනකොට මගේ මේ ඇඟිල්ල මගින් මේ බලය යොදුවාම එක්තරා මේ අවකාශයේ ක්‍රියා රේඛාවක් අර්ථ දක්වන්න පුළුවන් මේ බලය යෙදෙන ක්‍රියා රේඛාව. මේ ඇඟිල්ල හරහා යන ක්‍රියා රේඛාව. අන්න ඒක තමයි අපි ක්‍රියා රේඛාව කියලා කියන්නේ. දැන් අපි තව උදාහරණයක් ගමු මේ යම්කිසි වස්තුවක් එක තැනක ඉඳලා දකුණු දිශාවට මීටර 12ක් විස්ථාපනය වෙනවා. එතකොට ඉන්න තැන ඉඳලා දකුණු දිශාවට යා විස්ථාපනය වෙනකොට ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ මේ අවකාශයේ කිසියම් මේ මනක්කල්පිත රේඛාවක් දිගේ යනවා. අන්නේ රේඛාව තමයි අපි කියන්නේ ක්‍රියා රේඛාව. තුන්වෙනි එක දෛශිකයේ වැදගත්ම දේ තමයි දිශාව කියන්නේ. දෛශිකයේ දිශාව කියන්නේ. දැන් මම මෙහෙම ඇඟිල්ලෙන් තද කරනවා. එතකොට මේ ක්‍රියා රේඛාව ඔස්සේ බලය යොදන්නේ ඇතුළට. මට එතෙන්ටම ඇණයක් ගැට ගහලා තන්තුවකින් මෙහෙම අදින්න පුළුවන්. එතකොට බලය දෙන්නේ මේ පැත්තට. මම තන්තුවකින් ඇද්දනම් මෙතෙන්ට ඇණයක් ගැට ගහලා ඒකට තන්තුවක් ගැට ගහලා ඇද්දනම් අර ලයින් එකට ගියේ මට අදින්න පුළුවන්. අර ඇඟිල්ල තිබ්බ ලයින් එකට ගියම ඇද්දයි කියන්නේ. එතකොට බලයේ දිශාව තියෙන්නේ මේ පැත්තට. මම මේ ලයින් එකට ගියේ මේක තල්ලු කරනවා. එතකොට බලයේ දිශාව තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ දිශාව කියලා කියන්නේ මොනවා? අර ක්‍රියා රේඛාවේ කොයි පැත්තටද ඒ දෛශිකයේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ හතරවෙනි එක තමයි උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. දෛශිකයේ වැදගත් දෙයක් තමයි උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. හරි උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. ඒ කියන්නේ දෛශිකයේ හැබැයි හැම දෛශිකවලම සමාන දෛශිකවලට උපයෝගී ලක්ෂයක් නැහැ. දැන් උදාහරණයක් වගේ ගත්තොත් අපි හිතමු මේ විස්ථාපන දෛශිකයක් කියලා. එතකොට ඒකට විශාලත්වයක් තියෙනවා, ක්‍රියා රේඛාවක් තියෙනවා, දිශාවක් තියෙනවා. හැබැයි ඒක යෙදෙන තැනක් නැහැ. ඒ වුණාට දැන් බලය වගේ දෙයක් ගත්තොත් මට මෙතනට ඇණයක් ගැට ගහලා මට මෙහෙම අදින්න පුළුවන්. එතකොට මම මේ බලය යන දෛශිකයේ මේ බෝඩ් එක මත යොදන්නේ ඇණේ උඩදී. ඒතර උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ අන්නේ දෙන්න. ඒ බලය යොදන තැන, ඒ දෛශිකයේ ක්‍රියාත්මක වෙන පොයින්ට් එක. ඉතින් සමහර දෛශික වලට උපයෝගී ලක්ෂ්‍ය වැදගත් වෙන්නේ නැහැ. හරි? ඒතර උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ ඒක. අර දෛශිකයේ ඇප්ලයි වෙන තැන. එතකොට දැන් අපි ගත්තොත් බලය කියන දෛශිකය ගත්තොත් බලයේ මේ ගුණාංග හතරම වැදගත්. මේ ගුණාංග හතරෙන් එකක් හරි වෙනස් කරොත් බලයේ ඉෆෙක්ට් එක වෙනස් වෙනවා. හරි ඒ ගැන අපි පස්සේ මේ දෛශිකවලින් පස්සේ දෙවෙනි පාඩමේ තුන්වෙනි අප්ලයි පාඩමේ ගැඹුරටම ඉගෙන ගන්නවා. බලයේ ඉෆෙක්ට් එක ගැන. වස්තුවක් මත බලය දෙනකොට ඒ වස්තුවට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි වෙනමම අධ්‍යයනයක් කරනවා. එතෙන්දී ඔයගොල්ලෝ අවබෝධ කරගනි බලය කියන දෛශිකය ගත්තාම විශාලත්වයේ ක්‍රියා රේඛා දිශාව උපයෝගී ලක්ෂ්‍ය හතරම වැදගත්. දැන් ඒ වුණාට ප්‍රවේග දෛශිකයක් වගේ ගත්තොත් විශාලත්වයේ දිශාවයි විතරයි වැදගත්. ක්‍රියා රේඛාවේ උපයෝගී ලක්ෂ්‍ය වැදගත්කමක් නැහැ. දැන් විස්ථාපන දෛශිකයක් වගේ ගත්තොත් විශාලත්වයේ දිශාවයි වැදගත්. ක්‍රියා රේඛාවේ උපයෝගී ලක්ෂ්‍යය තරම් වැදගත් නැහැ. හරි? දැන් ඒ වගේ බොහෝ දෛශික වලට වැදගත් වෙනවා විශාලත්වය සහ දිශාව. හැම දෛශිකයකම හැම වගේම දෛශිකයකට වැදගත් වෙන ගුණාංගය තමයි මෙන්න මේ විශාලත්වය සහ දිශාව.
බලයට නම් මේ හතරම වැදගත්. හරි. එතකොට මෙන් මතු මේ දෛශික පාඩමේ අපි ඉගෙන ගන්නේ විශාලත්වය හා දිශාව කියන ගුණාංග දෙක විතරක් සැලකිල්ලට අරගෙන තමයි අපි දෛශික අධ්‍යයනය කරන්නේ. මේ පාඩමේ මේ මෙතනින් ඉස්සරහට දෛශික ගැන ඉගෙන ගන්න සෑම සිද්ධාන්තයක්ම පදනම් වෙනවා එම දෛශික වල විශාලත්වය හා දිශාව කියන කරුණු දෙක මත. ක්‍රියාරේඛාව සහ විලක්ෂය කියන ගුණාංග බැහැර කරලා අධ්‍යයනය කරන්න පුළුවන් සිද්ධාන්ත ටික තමයි අපි අධ්‍යයනය කරන්නේ. එතකොට අන්‍යවෙනි දෛශික වල වෙනම නමක් කියනවා නිදහස් දෛශික කියලා, ෆ්‍රී වෙක්ටර්ස් කියලා. එතකොට අපි මේ පාඩමේ මෙතනින් එහාට ඉගෙන ගන්න සිද්ධාන්ත, අපි ගොඩනගන සිද්ධාන්ත සෑම දෙයක්ම දෛශිකයක විශාලත්වය හා දිශාව කියන කරුණු දෙක මත පදනම් වෙලා ගොඩනගන දේවල්. ක්‍රියාරේඛාව සහ විලක්ෂය කියන එක අපි ස්ටඩි කරන්නේ නැහැ. ඒක අපි ස්ටඩි කරනවා ඒකතල බලපද්ධති කියන තුන්වෙනි ඇප්ලයිඩ් පාඩම ඇතුලේ ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඉතාලම හොඳින් ගැඹුරින් මේක වෙනම බලය වෙනම අරන් ස්ටඩි කරනවා. හරි? ඒතකොට ඒක තමයි බලයේ ගුණාංග මේ දෛශික වල ගුණාංග යටතේ මම කියන්න තියෙන්නේ. ඊළඟට පැහැදිලි කරන්න ඕනේ අභිශුන්‍ය දෛශිකය කියන එක. අභිශුන්‍ය දෛශිකය කියන එක ලියන්නේ මෙන්න මෙහෙමයි. බිඳුව ලියලා ඉරක් ගන්නවා. එහෙම නැත්නම් තද කලවකුරෙන් බිඳුවක් දානවා. අභිශුන්‍ය දෛශිකය කියන එක. හරිද? එතකොට මේ අභිශුන්‍ය දෛශිකය කියන එක අභිශුන්‍ය දෛශිකය කියන එක ඇත්තටම විශාලත්වයේ ශූන්‍ය වූ දෛශිකයක් කියන එක. ඒ කියන්නේ අභිශුන්‍ය දෛශිකයේ විශාලත්වය බිඳුවයි. දැන් ඔබට හිතේ විශාලත්වයේ බිඳුව දෛශිකයක් මොකටද කියලා. එතකොට මට අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ තාත්වික සංඛ්‍යාව වලදී බිඳුවෙන් වැඩක් නැද්ද කියලා. නේ? කුලක කියන පද්ධතිය ඇතුළතදී අභිශුන්‍ය කුලකයේ වැදගත්කමක් නැද්ද? සම්භාව්‍යතාවයේදී අභිශුන්‍ය සිද්ධිය කියන එක වැදගත් වෙන්නේ නැද්ද? ඉතින් ඒක විතර කතා කරන්න සුදුසු මාතෘකාවක් නෙමෙයි. මැතමැටික්ස් වල තියෙනවා zero property කියන එක. ශූන්‍ය ගුණය කියන එක. ගුණාංකේ ඒ zero property කියන එක මැත් වල ඉහළට යද්දී ඉතාල වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා අභිශුන්‍ය දෛශිකය ඔබ වටහා ගන්න අභිශුන්‍ය දෛශිකය කියන එක. අභිශුන්‍ය දෛශිකයේ විශාලත්වයේ බිඳුවයි දිශාව ඕනෑම දිශාවක් අතරින් කියන අර්ථ දැක්වීම මත තමයි ඉන්නේ. ඊළඟට වැදගත්ම concept එකකට අපි යනවා දෛශික දෙකක සමානතාවය කියන එක. දෛශික දෙකක සමානතාවය කියන එක. දෛශික දෙකක සමානතාවය කියන එක. සමානතාවය. මේක හරි වැදගත්, ඉතාම වැදගත් concept එකක්. මම ඔබට මේ කියන්න ඕනේ වගේ මම කීප ළමයින්ට මම කිව්වා මේ දෛශික පාඩම සිද්ධාන්ත වලින් පිළිලා තියෙන්නේ. හරි? හැබැයි සෑම සිද්ධාන්තයක්ම ඉතාම වැදගත්. ඉතාම වැදගත්. සෑම සිද්ධාන්තයක්ම ඉතාම වැදගත්. හැම සුළු සිද්ධාන්තයක්ම දන්නවා නම් විතරයි අපිට මේ දෛශික පාඩම සාර්ථකව හසුරවන්න පුළුවන් වෙන්නේ දෛශික සම්බන්ධ දැනුම. ඒක තව දෙයක් කියනවා මේ දෛශික පාඩමේ අර මම කලින් කිව්වේ දෛශිකයක වීදිය නිරූපණය කියලා. මම ජ්‍යාමිතික නිරූපණය විතරනේ වෙන්නේ. රේඛා ඛණ්ඩයන්. ඒ වීදිය නිරූපණයට එනකම්ම දෛශික වල මේ ඉගෙන ගන්න සිද්ධාන්ත ඒ තරම් ලොකුවට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ දෛශිකය ගැන ලොකු අයිඩියා එකක් පොළොවට එන්නේ නැහැ. අර දෛශිකයක වීදිය ස්වරූපය කියන පොයින්ට් එකට එනකම්ම. දෛශිකයක වීදිය ස්වරූපය කියන පොයින්ට් එකට එනකම්ම ඒ දෛශික ගැන උගන්වන සිද්ධාන්ත ටික ඒ තරම් ලොකුවට ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා ඒක වැඩි ගණන් ගන්න එපා. ඔලුවට වැටෙන ප්‍රමාණය වටගෙන ඉස්සරහට යන්න. ඔහොම ගිහින් බොහෝ විට ලබන සෙන්සුරාලා ඊට පසුව සෙන්සුරාලා අනිවාර්යයෙන් අපි එළවෙනවා අන්න දෛශිකයක වීදිය ස්වරූපය කියලා. එතෙන්ට ආවට පස්සේ අපිට දෛශික වල ඉගෙනගත්ත සේරම සිද්ධාන්ත තේරෙන්න පටන් ගන්නවා. කලින් ඒවා ඔක්කොම වැටෙනවා. ඉදිරියේ තියෙන ඒවා වැටෙන්න පටන් ගන්නවා. හරි? එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු දෛශික දෙක සමානතාවය කියන කොටස. තව දෙයක් කියනකොට මේ දෛශික පාඩමයි ත්‍රිකෝණමිතියයි තමයි ඒ ලෙවල් ළමයි දැනගන්නවා පාඩම් දෙක. විශේෂයෙන් දෛශික. ඒකට හේතුව තියෙන්නේ මම කියන්න ඕනේ මේවා උගන්වන ගුරුවරු සීරුවට මාරුවට මේ සිද්ධාන්ත දෙන්නේ නැහැ. කරගෙන යනවා අන්තිමට ළමයින්ට මෙලෝ ඉන්සයිට් එකක් ඔළුවේ නැහැ. හරි? ඉතින් ඒක ගැන කියන්නේ බොහෝ දේවල් තියෙනවා නමුත් අවශ්‍ය නැහැ. අපි මේ වැඩේ යන්න. අපි බලමු
විශූන්‍ය දෛශික දෙකක්. ඒ කියන්නේ අවිශූන්‍ය නොවන මේ දෛශික දෙක සමාන වෙන්න නම් කර්ම තුනක් යුක්ත වෙන්න ඕනේ. පළවෙනි එක තමයි මාපාංක A සමාන වෙන්න ඕනේ මාපාංක B ට. ඒ කියන්නේ දෛශික දෙකේ විශාලත්ව දෙක සමාන වෙනවා. දෙවෙනි කාරණේ තමයි A වල A සමාන්තර වෙන්න ඕනේ B ට. ඒ කියන්නේ ක්‍රියාරේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ එක උඩ එක තුනක් කමක් නැහැ. ඒක කොහොම සමාන්තරයිනේ. මේ ක්‍රියාරේඛා සමාන්තර වෙන්න ඕනේ. තුන්වෙනි එක දිශා දෙක සමාන වෙනවා. ඒ දිශාව සමාන වෙන්න ඕනේ B දිශාව. ඔන්න ඔය කර්ම තුන තෘප්ත වෙනවා නම් අපි කියනවා මේ කර්ම තුන තෘප්ත වෙනවා නම් A සමානයි B කියලා. ඒ වගේම කිසියම් දෛශික දෙක සමාන වෙනවා නම් මේකේ අනිත් පැත්ත සත්‍ය වෙනවා. මේ කර්ම තුන තෘප්ත වෙනවා. ඒ කියන්නේ දෛශික දෙකේ නිරූපණය කරන රේඛා ඛණ්ඩ දෙක එකම සයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මාපාංකයේ සමානයි මාපාංක B කියන්නේ. මේ ලයින් දෙක පැරලල් වෙන්න ඕනේ. පැරලල් වෙනවා කියන්නේ එක්ක එක උඩට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාන්තරව වෙනවා තියෙනවා. ඊළඟට ඊට ලයින්ස් දෙක එකම පැත්තට තියෙනවා. අන්න එහෙමනම් තමයි අපි කියන්නේ A සමානයි B කියලා. ඉතින් මේක හරිය වැදගත්. ඒතකොට මේ අතරේ මම ළමයින්ට පොඩි පොඩි ගැටලු වගේක් දුන්නා. පොඩි ගැටලු වගේක් දුන්නා. මේ රූප සටහන් දීලා ඒ රූප සටහන් වල තියෙන සමාන දෛශික ලකුණු කරන්නේ කියලා. ඉතින් අවාසනාවකට දැන් මෙතන එහෙම ගොඩාක් ඒවා කරන්න බෑ. නමුත් ඔයාලට නෝට් එක තියෙන නිසා ඔබට මේ ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. මම බොහොම කෙටියෙන් නමුත් අවශ්‍ය දේ මතු කරලා දෙන්න. දැන් අපි මේක සමචතුරස්‍රයක් කියන්නේ. දැන් මේක ඇතුලේ සමාන දෛශික ගොන්නක් තියෙනවා. මේක ඕකේ. දැන් මම හිතුවොත් එන්නේ AB දෛශිකයට සමාන දෛශිකයක් නම් කරන්න කියලා. ඔයගොල්ලෝ මොකද කියන්නේ? AB දෛශිකයට සමාන දෛශිකයක් නම් කරන්න කිව්වොත් ඔයගොල්ලෝ කියන්නේ කිසි අය කිසි කතාවක් නැහැ. විශාලත්වයෙන් සමානයි. ලයින් එක පැරලල් එකම පැත්තට තියෙන්නේ. ඒතර මම කිව්වොත් එහෙම DA දෛශිකයට සමාන දෛශිකයක් නම් කරන්න කියලා. DA ට සමාන දෛශිකයක් නම් කරන්න කිව්වොත් ඔයාලට කියන්නේ ඒක CB කියලා. CB නේ CB කියන අන්තරම දැන් ඊළඟට මම ගන්න කොහේ BO දෛශිකයට සමාන දෛශිකය BO ට සමාන වෙනවා. ඒතර BO ට සමාන දෛශිකයක් කෙලිම OD කියලා කියන්නේ. එකම රේඛාව කියන්නේ. ඒතර මේ දෙක සමාන්තර වීම ගැන ගැටලුවක් නැහැ. විශාලත්වයෙන් සමානයි මොකද විකර්ණ සමච්ඡේදනය වෙන නිසා දිශාව එකම පැත්තට තියෙනවා. ඊළඟට දැන් අපි ගත්තොත් CO දෛශිකය ඒකට සමාන වෙනවා OA දෛශිකය. ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම සවිදි සරාස්ත්‍රයක් ගත්තොත් මෙන්න සවිදි සරාස්ත්‍රයක් ගත්තොත් A B C D E F කියලා අපිට මෙතන සමාන දෛශික ගොන්නක් අරමුණක් ගන්න පුළුවන්. ඉන්න ගොඩක් තියෙනවා. සමාන දෛශික මේකේ ලියන්නේ කෙලවරක් නෙවෙයි ලියන්නේ. හරි දැන් නිකවරම බලන්න. AB දෛශිකේ ගත්තොත් AB ට සමාන දෛශිකයක් කියන කිව්වොත් FO කියලා කියන්නේ. FO ඒ වගේම OC ඒ වගේම ED ඒ ඔක්කොම සමාන දෛශික. බලන්න මොකද කියලා මම කියන්නේ. උතර බලන්න. හරි මහා ගොඩක් ඉන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම FE දෛශිකය මේවා හරියට ගන්න. මේවා නිකන් චූටි දේවල් වගේ පේන්නේ. නමුත් මේ චූටි දේවල් වලින් තමයි ඇත්තටම මේ පාඩම මාස්ටර් කරන්න පුළුවන් වෙන්නේ. හරි මම දන්න හොඳ සිද්ධියක් තියෙනවා 2014 මගේ මිත්‍රයෙක්ගේ පුතෙක් හිටියා. එයා ලංකාවෙන් පස්වෙනිය. ඒ ළමයා විවාහ කියන්නේ ජූලි මාසෙනේ. ජනවාරි මාසෙත් දෛශික වෙනවා. ජනවාරි මාසෙත් ඒ ළමයාට දෛශික වෙනවා.
ඉතින් ළමයා ඒවා තේරුම් ගන්නකොට ගොඩක් පරක්කු වෙනවා. ඒකයි ඉතින් තියෙන සිද්ධිය. මේක මම අදහස් කරේ මේක හරියට අධ්‍යයනය කරගන්න. මේවා මේ අතාරින්න එපා. එහෙම අතාරින්න ඒවා නැක්සොර නෑ. ඒලෝල අල්ලන්න ඕනේ. හඹායන මනසක් ඕනේ සැහැල්ලුවෙන්. මම කලින් කියලා තියෙනවා. එතන මේ FE රයිසිකේට සමාන රයිසික බලන්න කොච්චර තියෙනවද කියන්නේ? AO සමානයි සමාන්තරයි එකම පැත්ත. FE ට AO. ඊළඟ BC මේ OD. එතන මේ FE රයිසිකේට සමාන රයිසික තියෙනවා AO OD BC තුනක් තියෙනවා. F4 රයිසිකේ ගත්තොත් එයාට සමාන රයිසික තියෙනවා AO රයිසිකේ සමානයි. විශාලත්ව දෙක සමානයි. ලයින් පැරලල් එකම පැත්තට තියෙනවා. ඒ කරුණු තුනේ චෙක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ බලන්න මේක සවිස්තරාවසයක් ගන්නොත් ඔයගොල්ලන්ගේ ගුණාංග මතුවලා පේනවා. FE ට සමානයි AO. හරි තවදී AO සමානයි OD ට. OD සමානයි. තවත් ඉවරයි. BC. හරි ඒ වගේ මහා ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙතෙන්ට KA කියලා අකුරු දෙකක් දැම්ම කියන්නේ. AK සමානයි KE සමානයි BL සමානයි CLD. මේ දෛශික AK කියන දෛශිකය KE ට සමානයි, ඒකම BL ට සමානයි, ඒකම LD ට සමානයි. ඉතින් මේ ගොඩක් සමාන දෛශික මතු කරන්න පුළුවන්. මම හිතන්නේ ඇති කියලා. මොකද මට මේ වීඩියෝ එක ඇතුලේ මේක ඉවර කරගන්න ඕනේ. ඉතින් මේ ඔයගොල්ලන්ගේ ඒක නෝට් එකේ ගොඩක් ඒවා තියෙන සමහර දැන් වරද්දලා ගන්නෑ. ඒවා හොඳට බලන්න. හරි. ඊළඟට අපි යනවා තවත් වැදගත් කන්සෙප්ට් එකක්. දෛශිකවල තියෙන තවත් වැදගත් කන්සෙප්ට් එකක්. ඒ තමයි මේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ. प्रतिवर्त दर्शके ओपन किया ऋण दर्शके गिलत किया ऋण दर्शके गिलत किया प्रतिवर्त दर्शके एमंता ऋण दर्शके गिलत किया प्रतिवर्त दर्शके एमंता ऋण दर्शके गिलत अभी किया මොකක්ද प्रतिवर्त दर्शके කියන්නේ හරි සරල කන්සෙප්ට් එකක් අපි හිතමු දැන් මේ A කියන දෛශිකයේ මේ විදිහට තියෙනවා කියන්නේ. මෙයාගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ හරියටම දිශාව මාරු වෙච්ච දෛශිකය. වෙන මොකක්වත් නෙමෙයි. එකම දේ ඉතරයි. දිශාව මාරු වෙනවා. ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ ඒකයි. විශාලත්වයේ එකමයි. ක්‍රියා රේඛා දෙක සමාන්තරයි. සමාන්තරය කියන්නේ එකම රේඛාවෙන් පැත්තට තියෙන්නේ. මේ අංගිතිය දක්වනවා. ක්‍රියාරේඛා සමාන්තරයි. දිශාව විතරයි මාරු වෙන්නේ. දිශාව විතරයි මාරු වෙන්නේ. හරි. ඒතකොට ඒකට අපි කියන්නේ ප්‍රතිවර්ත දෛශිකය කියලා. දැන් උදාහරණයක් අපි ගමු. මේක AB දෛශිකය කියලා. AB දෛශිකය. දැන් ඒතකොට එයාගේ ප්‍රතිවර්ත දෛශිකය මෙහෙම තියෙන්නේ. ප්‍රතිවර්ත දෛශිකය මෙහෙම තියෙන්නේ. ඒතකොට මේ දෛශිකය AB මේක මට කිව්වේ හැකි BA කියලා. BA. හැබැයි මේ BA කියන්නේ ඍණ AB. අන්න ඒක තමයි අල්ලගන්න ඕන පොයින්ට් එක. දැන් මේ දෛශිකයේ ප්‍රතිවර්ත දෛශිකේ තමයි මම මේ හදලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ දෛශිකේ මට ලියන්න පුළුවන් AB කියලා. එහෙනම් මේ දෛශිකේ මට ලියන්න පුළුවන් BA කියලානේ. හැබැයි මේ BA සමානයි නේද? ඍණ AB. ඒ කියන්නේ AB ගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ මේ කියන්නේ. AB ගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ. AB ගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ. AB ගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ මේ තියෙන්නේ. ඒක ඇත්තටම AB ගේ ප්‍රතිවර්ත දෛශිකය ඍණ AB ඒක ඕනනම් BA කියලා කියන්නත් පුළුවන්. හරි ඒක ගැටලුවක් නෑ. අපි උදාහරණයක් ගමු. මෙන්න තියෙනවා PQ දෛශිකය. හරිද? දැන් එයාගේ ප්‍රතිවර්ත දෛශිකය කියන්නේ මේකනේ. හරි? මේක ඇවිල්ලා ඍණ PQ නේ.
මේක PQ මේ තියෙන ඍණ PQ. හැබැයි මේ ඍණ PQ වල ලියන්න පුළුවන් ඕන QP කියලා. අන්න ඒකයි එතන ළමයා අඳුර ගන්න ඕන පොයින්ට් එක. හරි? යම් කිසි දෛශිකයක ප්‍රතිවර්ත දෛශිකයේ මේව ජ්‍යාමිතික ස්වරූපයේදී මේක ඍණ PQ නම් QP වෙනවා. ලකුණු මාරුවීම සිද්ධ වෙනවා. හරි? ඒක තමයි අපි කියන්නේ ප්‍රතිවර්ත දෛශිකය කියලා. ඒක ලියන්න පුළුවන් දෙවිදිහකට. දැන් PQ ගේ ප්‍රතිවර්ත දෛශිකයේ ඍණ PQ කියලා කියන්න පුළුවන්. ඍණ අයින් කරලා QP කියලා කියන්න පුළුවන්. හරි? ඒතකොට ඒ අර්ථේ මම අභ්‍යාසයක් නිකන් දීලා දෙනවා මේ ළමයින්ට පුරුදු වෙන්න. ඊළඟට අපි යනවා මේ ඉතා වැදගත් concept එකකට. ඉතා වැදගත් concept එකකට. ඊළඟට අපි යනවා ඉතා වැදගත් concept එකකට දෛශික වල. ඒක මම හිතන්නේ මම ඒක එදා ළමයි කිව්වෙනුර මේ පැය කාලක් විතර වගේ කාලයක විතර හැන්ඩලින් කරා. නමුත් ඒක ප්‍රමාණවත් මදි කියලා මට තේරුණා. මේ ප්‍රමාණවත් මදි කියලා තේරුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ ඇත්තටම. මේ වීඩියෝ කරන්න තීරණය කරේ ඒකමයි. එතකොට දැන් ඒක තමයි දෛශිකය කිසියම් අතිශයකින් ගුණ කරපුවාම ලැබෙන දෛශිකය මුල් දෛශිකයත් එක්ක තියෙන නැකම. කිසියම් දෛශිකයක් මේ මාතෘකාව දෙන්නේ දෛශිකයක් හා එහි අතිශය ගුණාකාරයෙන් ලැබෙන දෛශිකයක් අතර පවතින සම්බන්ධය. දැන් උදාහරණයක් A කියන දෛශිකයක් තියෙනවා. මම මෙයාව 3 ගුණ කරනවා. එතකොට මට එනවා 3A කියලා දෛශිකයක්. දැන් අපි මේ ස්ටඩි කරන්නේ A සහ 3A අතර මොන විදිහේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඒ දෙන්න අතර සමාන දේවල් තියෙනවද? වෙනස් වෙච්ච දෙයක් තියෙනවද? මොනවද? දැන් අපි හිතමු B කියලා දෛශිකයක් තියෙනවා. මම මේක භාගයෙන් ගුණ කරනවා. ඒකට එනවා භාගය B කියලා මට. හරි? භාගය B කියලා. දැන් B සහ භාගය B අතර මොනවද තියෙන රිලේෂන් එක? මොනවද එතන තියෙන සමානතාවය? මොනවද එතන තියෙන මේ වැදගත් කරුණු කියන එක තමයි මේ ස්ටඩි එකේ අපි කරන්නේ. දැන් අපි තව එකක් කරමු. A කියලා දෛශිකයක් තියෙනවා. මම මේක ඍණ 4 ගුණ කරපුවම ඍණ 4යි A කියලා දෛශිකයක් එනවා. ඍණ 4යි A කියලා දෛශිකයක් එනවා. හරි? ඍණ 4යි A කියලා දෛශිකයක් එනවා. කාරණේ පැහැදිලිද? එතකොට මේ A සහ ඍණ 4යි A අතර මොකක්ද තියෙන සම්බන්ධය කියන්නේ? A සහ ඍණ 4යි A අතර මොකක්ද තියෙන සම්බන්ධය කියන්නේ? කාරණේ පැහැදිලිද? කාරණේ පැහැදිලි. එහෙනම් A සහ ඍණ 4යි A අතර තියෙන සම්බන්ධය. දැන් අපි තව ඕන තරම් කරමු තියෙනවා. අපි හිතමු C කියලා දෛශිකයක් තියෙනවා. මම මේක ඍණ 2කින් 3කින් ගුණ කරනවා. ඍණ 2කින් 3යි C. මේ දෙක අතර මොකක්ද තියෙන සම්බන්ධය? ඕකට අපි පොදුවේ කියනවා මෙන්න මේක. A අනු දෛශිකයක් වන විට හා ලැම්ඩා අනු අදිශයක් විට. ලැම්ඩා කියන එක ඔයගොල්ලෝ විද්‍යාවේ අහන තියෙන දෙයක්. A අනු දෛශිකයක් විශ්වයේ දෛශිකයක් වන විට හා ලැම්ඩා අනු අදිශයක් වන විට ඒ කියන්නේ මේ ඔක්කොම නිරූපණය කරන තනි සංකේතයක් තමයි මේ ලැම්ඩා කියලා ගන්න. මේ 3 භාගයේ ඍණ 4 ඍණ 2කින් 3 දශම 5 ඒ වගේ මූල 3 අර අපිට යොදා ගන්න පුළුවන් මේ ගුණ කිරීම සඳහා ඕනම තාත්වික සංඛ්‍යාවක්. හරි? මේ භාග දශම ඍණ සංඛ්‍යා ඒ ඕනම එක. තමයි මේ ලැම්ඩා වලින් නිරූපණය වෙන්නේ. හරි? එතකොට A කියන්නේ විශ්වයේ දෛශිකය, ලැම්ඩා කියන්නේ අදිශයක් නම් A සහ ලැම්ඩා A අතර තියෙන සම්බන්ධය තමයි අපි මේ ස්ටඩි කරන්න යන්නේ. පොදුවේ කිව්වොත් මේ කියපු කතා ටික සේරම ටික මෙන්න මෙතෙන්ට මට ඕනේ කරලා කියන්න පුළුවන්. හරි? ලැම්ඩා කියන්නේ නිකන් සංකේතයක් විතරයි. ඒ ගැන වද වෙන්න යන්න එපා. හරි? ලැම්ඩා කියන්නේ නිකන් සංකේතයක් විතරයි. ඒ ගැන වද වෙන්න යන්න එපා. එතකොට මේ A අනු දෛශිකයක් ලැම්ඩා අනු මොකක් හරි අදිශයක් 3 ඍණ 5 භාගයේ 4න් 3 දශම 2 ඍණ 3න් 1 වර්ගමූල 2 ඕන එකක්. තාත්වික අදිශයක්. අදිශයක් නෙමෙයි දෛශිකයක් නෙමෙයි. වන විට A සහ ලැම්ඩා අතර තියෙන රිලේෂන් එක තමයි අපි ගන්න යන්නේ. ඒකට මේ ස්ටඩි එක මාර වැදගත්. මේ
දර්ශකයේ මේ කරන අපේ මේ කොටස හරි වැදගත්. එතකොට මේ අපි බලමු A සහ ලැම්ඩා අතර සංසන්දනයක් කරන්න යන්නේ. මෙන්න මේ ස්ටඩි එක තමයි අපි කරන්න යන්නේ. එතකොට මේ ලැම්ඩා කියන්නේ ඕනම තාත්වික සංඛ්‍යාවක් නේ. මම මේ ලැම්ඩා වර්ග 7කට කඩනවා. කැටගරි 7කට කඩනවා ලැම්ඩා වල වැලියු එක. ඒ කියන්නේ ලැම්ඩාට පවතින්න පුළුවන් අගයන් කැටගරි 7කට යනවා. කැටගරි 7කට යනවා. මම ඉස්සෙල්ලාම ගන්නවා ලැම්ඩා බිඳුව. එක ලැම්ඩා බිඳුව. මම දෙකට යනවා ලැම්ඩා 1. ඊළඟට යනවා ලැම්ඩා ඍණේ. හතරවෙනි අවස්ථාවට යනවා ලැම්ඩා බිඳුවට වැඩි හැබැයි එකට අඩුයි. පහ ලැම්ඩා බිඳුවට අඩුයි ඍණයකට වැඩි. 6 ලැම්ඩා විශාල 1. 7 ලැම්ඩා කුඩයි ඍණේ. ඔන්න කැටගරි 7. කැටගරි 7කට යනවා. කැටගරි 7කට යනවා. කැටගරි 7කට යනවා. ඒ කැටගරි 7ට ගිහිල්ලා අපි මේක අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. සංඛ්‍යා රේඛාවක් ඇඳලා මේ ලැම්ඩා පෙන්නන්න ගත්තොත් බිඳුව අවස්ථාව ගන්නවා, ලැම්ඩා 1 වෙන අවස්ථාව ගන්නවා, ඍණ 1 වෙන අවස්ථාව ගන්නවා. මෙන්න මේ අතර ලැම්ඩා තියෙන අවස්ථාව ගන්නවා. මේ අතර ලැම්ඩා තියෙන අවස්ථාව ගන්නවා. මෙතනින් එහාට ලැම්ඩා තියෙන අවස්ථාව ගන්නවා. මෙතනින් මෙහාට ලැම්ඩා තියෙන අවස්ථාව ගන්නවා. එහෙම හරියටම ස්ථාවර පොයින්ට් තුනක් තියෙනවා බිඳුවයි 1යි ඍණ 1යි කියලා. ප්‍රාන්තර තියෙන 1යි 2යි 3යි 4යි කියලා. ඒකට ඔක්කොම කැටගරි 7කට මේක අපි සාකච්ඡා කරනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මේක ස්වයං අධ්‍යයනයක් විදිහට තමයි ළමයින්ට දුන්නේ. ස්වයං අධ්‍යයනයක් විදිහට තමයි ළමයින්ට දුන්නේ. හොඳයි මේ අපි බලමු මේ ලැම්ඩා සමානයි බිඳුව අවස්ථාව. ඉස්සලා පළවෙනි එක අපි බලමු ලැම්ඩා බිඳුව විදිහට. එවිට කෙලින්ම ලැම්ඩා a කියලා කියන්නේ බිඳුවයි a. ඒ කියන්නේ අභිසුද්ධි දෛර්ඝ්‍යය. ඒක කතා කරන්න දෙයක් නැහැ. ලැම්ඩා බිඳුව නම් ලැම්ඩා කියන්නේ අභිසුද්ධි දෛර්ඝ්‍යය. ඒක වෙන කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අපි යමු ලැම්ඩා 1 වෙච්ච අවස්ථාව. ලැම්ඩා සමානයි 1 අවස්ථාව. ලැම්ඩා 1. ඒතර ලැම්ඩා 1 කියලා කියන්නේ 1යි a කියන එකයි. ඒතර ඒක a මයි. ඒ කියන්නේ a කියන දෛර්ඝ්‍යය මෙහෙමනම් ලැම්ඩා 1 ඒකමයි. දෙකම එකයි. a කියන දෛර්ඝ්‍යය මෙහෙමනම් ලැම්ඩා කියන්නේ එහෙමමයි. ලැම්ඩා සමානයි 1 අවස්ථාව. දැන් මට මෙතෙන්දී ඔබට ස්වයං අධ්‍යයනයකට මේක දීලා ඉන්න තරම් විශ්වාසයක් නැහැ. මේක මේ සියල්ල සාරාංශගත කරලා ගන්න ඕන කාරණයක් මෙතන තියෙන නිසා එහෙම වෙලාවක් හිටින්නේ නැහැ මේක කරන්න. ඊළඟට තුන්වෙනි එක ලැම්ඩා සමානයි ඍණ 1 අවස්ථාව. ලැම්ඩා ඍණ 1 විතර. ලැම්ඩා ඍණ 1 විතර. එතකොට මේ ලැම්ඩා ඍණ 1 විතර මොකද වෙන්නේ? එතකොට ලැම්ඩා a කියන එක සමාන වෙනවා එතකොට. ඍණ 1 වතාවක් a කියන එක. ඒ කියන්නේ ඍණ a කියන එක. ලැම්ඩා කියන්නේ ඍණ a. එතකොට a මෙහෙමනම් ලැම්ඩා කියන්නේ ඍණ එහෙනම් හරියටම මේකට සමානව මේ පැත්තට තියෙනවා ඍණ 1.
හැබැයි කුඩයි 1 පිට. ඒ කියන්නේ බිඳුවයි 1යි අතර අගය. ධන අගයක් හැබැයි එකට අඩුයි. දැන් ඔකට මට මේ විදිහ එකක් ගන්න බෑ මොකද රේන්ජ් එකක් ගන්න නෙමෙයි කියන්නේ නිශ්චිත අගයක් තියෙන අවස්ථා තුන මම හරියටම මේ මෙන්න කැල්කියුලේෂන් එකක් කරලා බලනවා. දැන් මේකට නිශ්චිත අගයක් කියන්නේ බෑනේ. බිඳුව 1යි අතර අපරිමිත සංඛ්‍යාවක් අගයක් තියෙනවානේ. හරි? එතකොට දැන් ලැම්ඩා බිඳුව 1යි අතර කියන්නේ ධන හැබැයි එකට වඩා අඩු සංඛ්‍යාවක්. ඔබ නිකම්ම හිතන්න බලන්න දැන් A තියෙනවා 3න් 2යි 3න් 2 කියන්නේ කියන මේ කාන්තරය ඇතුළේ අගයක් එකට අඩු ධන සංඛ්‍යාවක්. දැන් A තියෙනවා මෙහෙම හිතන්නකෝ A මෙහෙම තියෙනවා. දැන් 3න් 2යි A වුණොත් මොකක්ද වෙන්නේ? 3න් 2යි A වුණොත් මොකක්ද වෙන්නේ මෙතන? ඔබ හිතලා ලයින් එක කොහොමද පැරලල් වෙනවා? දිශාව අර පැත්ත තමයි. හැබැයි විශාලත්වය අඩු වෙනවා නේ. ඒ කියන්නේ මේ ලැම්ඩා කියන එක බිඳුවයි 1යි අතර අගයක් වුණොත් A කියන දෛර්ඝ්‍යය මෙහෙමනම් ලැම්ඩා A මේ විදිහට කුඩා වෙනවා. විශාලත්වයෙන් අඩු වෙනවා. ලැම්ඩා A විශාලත්වයෙන් අඩු වෙනවා. ලැම්ඩා A කියන දෛර්ඝ්‍යය. ඒක විශාලත්වයෙන් අඩු වෙනවා. හරි? ඒ දෛර්ඝ්‍යයේ විශාලත්වයෙන් අඩු වෙනවා. ලයින් කොහොමද පැරලල් මේ දිශාවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ පැත්තටමයි තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ ඔයාලා දැන් හිතලා කියන්න පුළුවන් මෙන්න මේ කැටගරියේ ලැම්ඩා තියෙනකොට මොකද වෙන්නේ කියලා. පස්වෙනි අවස්ථාව 5 ලැම්ඩා විශාලයි ඍණ එක කුඩායි බිඳුව පිට. ලැම්ඩා විශාලයි ඍණ එක කුඩායි බිඳුව පිට. ලැම්ඩා විශාලයි ඍණ එක කුඩායි බිඳුව පිට. ඒ කියන්නේ මේ හරි. දැන් මොනවද මේ විදිහට හරියට? ඍණ දෙකෙන් එක. ඍණ දශම දෙක. ඍණ 7න් 3. ඒ කියන්නේ ඍණ එකට වඩා වැඩි මේ ඒ බිඳුවට වඩා අඩු කියන්නේ මේ බිඳුවයි ඍණ එකයි අතර තියෙන කියන්නේ විශාලත්වය බැලුවොත් ඒ කියන්නේ ඍණ ලකුණ අමතක කරලා බැලුවොත් අර මේ පැත්තේ තියෙන ඒවා වගේම තමයි. එකම වෙනස ලකුණක් කියනවා ඍණ එකේ. දැන් එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඒ තියෙනවා මෙහෙම ලැම්ඩා එක කොහොම වෙන්නේ? लैम्डा ए के दर्शिके कोहम वेइंगे राइट लैम्डा ए के दर्शिके कोहम वेइंगे इनका आंसर बना लैम्डा ए कोहम वेइंगे लैम्डा ए के दर्शिके විශාලත්වය එකට කියන්නේ මේ සයිස් වෙන්නේ නැහැ කුඩා වෙනවා හැබැයි අනිත් පැත්ත හැරෙනවා නේ ඔබට ඒක තේරෙන්නේ නැහැ මම දැන් අර විර සංඛ්‍යාවක් නිසා දිශාව අනිත් පැත්ත හැරෙනවා මේ හැබැයි සයිස් එක ඒ තරම් නෑ ඊට වඩා කුඩායි. හරි ඔක වැටෙන්නේ නැති කියලා මම හිතනවා. හරි ඊළඟට අපි යමු මේ 6 වෙනි අවස්ථාවට. 6 වෙනි අවස්ථාව කියන්නේ 6 ලැම්ඩා විශාලයි 1 පිට. ලැම්ඩා 1ට වෙනවා. ඒ කියන්නේ මේ හරියට 2 1.5 3.4 10 8 ඒ වගේ එකට වෙනවා. ඒතර ඔබට ඉස්සරහින් දැන් මේ මෙහෙම නම් එහෙනම් ලැම්ඩා එක කොයි වගේ වෙන්න ඕනද? ලැම්ඩා එකකින් කොයි වගේ අගයක් පිළිගන්නද? ඒ මෙහෙම නම් හරි. ඒතර ලැම්ඩා එකකින් කොහොමද වෙන්න ඕනද? ඊට වඩා විශාල. හැබැයි ඒ පැත්ත තමයි ලයින් පැරලල්. ලයින් පැරලල්. කාන්නේ පැහැදිලි නැති නේ. එහෙනම් මම යනවා අන්තිම අවස්ථාව. ලැම්ඩා කුඩායි කියන එකට. දැන් ඇත්තට මෙන්න මේ දෙකෙන් තුන්වෙනි එකකින් පස්සේ ඉඳලා මම කරන්නේ මේවා ළමයින්ටම ගොඩ ගන්න කියලා දෙන්නේ. පස්සේ තමයි මම වැඩියක් වෙන්නේ. ඉතින්
මේ වෙලාවේ මට එහෙම කරගෙන ඉන්න තරම් ටයිම් එකක් නැහැ. මේ එතකොට මේකයි විතර තියෙන කතාව. දැන් අපි යමු 7 වෙනි එකට. ලැම්ඩා පුරයි රිලේ කරේ. ලැම්ඩා රිලේ එකට වඩා අඩු නම්. දැන් ලැම්ඩා රිලේ එකට වඩා අඩු කියන්නේ මොනවද? නිකන් උදාහරණ කියන්නකෝ. රිලේ 1.3 එකමාර රිලේ එකමාර ඍණ 2 ඍණ 4 ඒ වගේ මේ පැත්තට යන්නේ. හරි? එතකොට දැන් කොහොමද එහෙනම් A සහ ලැම්ඩා එක තියෙන්නේ? ඔන්න දැන් A තියෙනවා. ලැම්ඩා එක කොහොමද වෙන්න ඕනේ එතකොට? ඔබ නිකම්ම හිතලා බලන්න ලැම්ඩා එක කොහොමද වෙන්න ඕනේ කියලා. ලැම්ඩා එක කොහොමද වෙන්න ඕනේ? නිකම්ම හිතලා බලන්න ලැම්ඩා එක විය යුතු ආකාරය. හරි? ලැම්ඩා එක කොහොමද තියෙන්නේ? ඔබට තේරෙන්නේ නැති අනිවාර්යයෙන්ම මේක විශාලත්වය ලොකු වෙනවා හැබැයි දිශාව අනිත් පැත්තට යනවා. මේක තමයි A සහ ලැම්ඩා එක අතර තියෙන රිලේෂන්ස්. 7. ඒ කියන්නේ යම් දෛශකයක් අදිශයකින් ගුණ වුණාම ඒ ලැබෙන අලුත් දෛශකයේ සහ මුල් දෛශකයේ අතර තියෙන සම්බන්ධතාවය ඔය විදිහට තේරෙනවා. ඒකට අපි මේකෙන් එක දෙයක් ඉගෙන ගත්තා. ඍණ සංඛ්‍යාවෙන් ගුණ වුණොත් අනිවාර්යයෙන්ම දිශාව අනිත් පැත්තට හැරෙනවා. ධන සංඛ්‍යාවෙන් ගුණ වුණොත් දිශාව එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන එක. තව කරුණක් අපි මේකෙන් වඩා ගන්නවට මේ උගලන්ට අවස්ථාව දී ඉන්න වෙලාවක් නැහැ. මේක මේ අපි කරන්න ඕන නිසා තව කරුණක් මෙතනින් වැටෙනවා ළමයි. මේ ඒ ගුණ කරන සංඛ්‍යාවේ විශාලත්වය එකට අඩු නම් ධන ඍණ ભેදයේ වැත්තට කියන්නේ යාගේ විශාලත්වය එකට අඩු නම් ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙන්න මෙහි තියෙන අගයක් නම් බිඳුව ඇර ඍණ 1 ධන 1 අතර තියෙන මොකක් හරි අගයක් නම් බිඳුව ඇරලා ඍණ 1 ධන 1 අතර තියෙන අගයක් නම් අනිවාර්යයෙන්ම වෙන්නේ දෛශකයේ තිබුණට වඩා කුඩා. හරි? ඒක පැහැදිලි. එක හෝ ඍණ 1 නම් किसी प्रश्न में दෛශකයේ තිබ්බ සයිස් එක තමයි රිලේකයේ දිශාව මාරු වෙනවා. ඒක තමයි සිදු වෙන වෙනස්කම්. හැබැයි ඔබට පේනවද මෙතන එක දෙයක් තියෙනවා වෙනස් නොවි පවතින. ඒකට අපි මැත්වලදී කියනවා අවිචලකයක් කියලා. ඉන්වේරියන්ට් ප්‍රොපර්ටි එක. හරි? අවිචලකයක්. මෙතන යම්කිසි අවිචලකයක් තියෙනවා. එක්තරා දෛශිකවල තියෙන එක්තරා ගුණාංක හතරෙන් අපි මෙතන විශාලත්වයේ දිශාව සහ කියන එක ප්‍රධාන වශයෙන් යන්නේ ක්‍රියා රේඛාවක් කියන එක සලකන්නේ මේ නමුත් මෙතන එක දෙයක් අවිචලකව පවතිනවා. A සහ ලැම්ඩා අතර. ලැම්ඩා මොකක්ද? බිඳුව අවස්ථාව හැර ලැම්ඩා මොකක් වුණා? එහෙම අවිචලක තත්ත්වයක් පවතිනවා. ඔබට පේන හැටි මොකක්ද කියලා? ක්‍රියා රේඛා සමාන්තරයි. A ට ලැම්ඩා A සමාන්තරයි. A ට ලැම්ඩා A සමාන්තරයි. දිශාව මේ පැත්ත මේ පැත්ත මාරු වෙන්න පුළුවන්. සයිස් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි A සහ ලැම්ඩා A කියන්නේ හැම වෙලේම සමාන්තරයි. මේ අවස්ථාව හැර මොකද මේකෙත් අර අභිෂ්ණ දෛශකයට ඕනම දිශාවක් ගන්න පුළුවන් නිසා අපිට කියන්න පුළුවන් අභිෂ්ණ දෛශකයේ ඒකේ දිශාවම තියෙනවා කියලා. එහෙම ගත්තොත් මේ ක්‍රියා රේඛා සමාන්තරය කියන එක එතන කතා කරලා ඒක පොඩ්ඩක් අයින් කරන්න. එතකොට මේකෙදි අපට පැහැදිලි වෙන දේ තමයි අර A සහ ලැම්ඩා එක ගත්තාම හැම වෙලේම මේ ඒගොල්ලන්ගේ ක්‍රියා රේඛා සමාන්තරයි. ක්‍රියා රේඛා සමාන්තරයි. සමාන්තර ක්‍රියා රේඛා තියෙනවා. ඒ කියන්නේ දෛශකයක් අතිශයකින් ගුණ වුණා කියලා නොවෙනස්ව පවතින දේ තමයි ක්‍රියා රේඛා සමාන්තර වෙන්නේ. ඒක නොවෙනස්ව පවතිනවා. ඒකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපිට ඊළඟ තීරියට පාර කපන
ගුණාංගය වෙන්නේ. අපි බලමු අපේ ඊළඟ සිද්ධාන්තය මොකක්ද කියලා. අපි බලමු ඊළඟ සිද්ධාන්තය මෙන්න අපේ ඊළඟ සිද්ධාන්තය වෙන්නේ මොකක්ද කියලා බලමු. ඊළඟ සිද්ධාන්තය තමයි සමාන්තර දෛශික කියන්නේ. මේක ඉතාම වැදගත්. දෛශික වල තියෙන ඉතාම බේසික්ම වැදගත්ම concept එක. සමාන්තර දෛශික. මේකේ මේ වැදගත්කම සමහර විට නොතේරෙන්නත් පුළුවන් සමහරකට නම් එතරම්ම වැදගත් මේ සමාන්තර දෛශික කියන සංකල්පය. දෛශික දෙකක කියන්නේ සමාන්තර වර්තිය දෛශික කියන සංකල්පය ඉතා වැදගත්. දැන් බලමු මොකක්ද මේ සමාන්තර දෛශික කියන සංකල්පය ඇතුලේ තියෙන කියන කාරණා. මේක ටිකක් සීරුවෙන් ගොඩනගන්න ඕන දෙයක්. මොකද මේකෙන් ගන්න සංකල්පය මත තමයි අපි අර දෛශිකයක වීජීය ස්වරූපය කියන තැනට යන්නේ. දෛශිකයක වීජීය ස්වරූපය කියන තැනට අපි යන්නේ මේකෙන් ගන්න concept එක මත. මේකෙන් ගන්න concept එක මත තමයි අපි ඉතින්ද යන්නේ. right? මේකෙන් ගන්න concept එක මත. අපි බලමු මොකක්ද ඒක. දෛශික දෙකක් සමාන්තරයි කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාරේඛා සමාන්තරයි කියන්නේ. මම අඳිනවා මේ බෝඩ් එකේ එහෙම ක්‍රියාරේඛා සමාන්තර දෛශික දෙකක්. මට ඒක අනිත් පුළුවන් විවිධ ස්වරූප ගණනාවක් තියෙනවා. AB දෙන්නම එකම පැත්තට ඇඳලා AB ඊට වඩා ලොකුවට. ඊළඟ B ඊට වඩා කුඩාවටත් එන්නේ. ඊළඟට A ගේ දිශාව B ගේ දිශාවට ප්‍රතිවිරුද්ධ කරලා ලොකුවට අඳින්න පුළුවන්. ඒ විදිහටම කුඩාවටත් එන්නේ. හරි. ඒතකොට A හා B දෛශික දෙකක් සමාන්තර කියලා කිව්වහම ඒ දෙක පවතින පුළුවන් ආකාර තියෙනවා හතරක්. A හා B එකම පැත්තට B ලොකුයි. A හා B එකම පැත්තට B ඊට වඩා කුඩායි. A හා B දෙපැත්තට B ලොකුයි. A හා B දෙපැත්තට B කුඩායි. ඉතින් මේ හතරක් තියෙනවා මට ওই හතරම අඳින්න ගියාම මෙතන කතා කරන්න ටිකක් වැඩි සංකීර්ණ නිසා මම එක තත්ත්වයක් විතරයි අරන් තියෙන්නේ. හරි? ඉතුරු හතරෙන් ඕනම එකකට මම මේ කියන පැහැදිලි කිරීම වළංගු වෙනවා. හොඳයි? එහෙමනම් වළංගු වෙනවා. අපි බලමු මොකද්ද මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මම පොඩි පැහැදිලි කිරීමක් මේ කරන්නේ. බලන්න. මේ ඒව අමතක කරන්න. ඒ දෛශිකය අමතක කරන්න. මේ B කියන දෛශිකය සුදුසු අදිශයකින් ගුණ කරලා මම කියනවා සුදුසු අදිශයක් සුදුසු ලැම්ඩා කෙනෙක් කලින් එකට සම්බන්ධ වෙන්නේ ඔතෙන්ද මේ B කියන දෛශිකය ඒ අමතක කරමු සුදුසු ලැම්ඩා එකකින් ගුණ කරලා මට ලැම්ඩා B කෙනෙක් හදාගන්න ඕනේ කොහොමද හරියටම මේ A ගේ සයිස් එකට එන විදියට සහ ඒතර සමාන්තරතාවයේ ප්‍රශ්නයක් නැහැ නේද කොහොමද මේ B කෙනා ලැම්ඩා වගේ අදිශයකින් ගුණ කරා කියලා A හම් වෙන ලැම්ඩා B දෛශිකය මේකට සමාන්තර නොවි තියෙන්නේ නැහැ. සමාන්තර බව ඒ විදිහටම තියෙනවා. හරි? මට ඕනේ මේ B දෛශිකයේ සුදුසු ලැම්ඩාගෙන් ගුණ කරලා ඒකේ සයිස් එක හරියටම ඒකට සමාන කරගන්නයි. දිශාව ඒ තියෙන පැත්තටම කරගන්නයි. මම කිව්වේ දේ මොනවද? මට ඕන වෙන්නේ මේ B දෛශිකය එක්තරා සුදුසු අදිශයකින් ගුණ කරලා තවදින් කියනවා සුදුසු ලැම්ඩාගෙන් ගුණ කරලා. හරි සුදුසු ලැම්ඩාගෙන් ගුණ කරලා මට හදා ගන්න ඕනේ දෛශිකයක්. ඒ දෛශිකයේ විශාලත්වය හරියටම මේකට සමාන වෙනවා. දිශාව ඒ පැත්තම තියෙන්නත් ඕනේ. ඔය කියන විදිහට. එහෙම ලැම්ඩා අගයක් එහෙම නැත්නම් එහෙම අදිශයක් මට ඇත්තටම හොයාගන්න බැයිද? මේ තාක්ෂණික සංඛ්‍යා කුලකයේ ඇතුලේ එහෙම ලැම්ඩේ මට හොයාගන්න බැයිද? ඔබට ඉන්නවනේ මම පස්සේ අහන මේ ලැම්ඩා මොන වගේ අර කැටගරි කොහෙද තියෙන්නේ අර හතෙන් කොහෙද
ස්වභාවය මේ B කියන දෛශිකය සුදුසු ලැම්ඩා ගේකින් ගුණ කරලා මේ B කියන දෛශිකය සුදුසු ලැම්ඩා ගේකින් ගුණ කරලා මම හදා ගන්න ඕනේ දෛශිකයක් ලැම්ඩා B දෛශිකයක් ඒක හරියටම මේකට දිගින් සමාන වෙන්න ඕනේ මේ තියෙන පැත්තට වෙන්න ඕනේ. එහෙම ලැම්ඩා ගයක් තාත්වික සංඛ්‍යාවක් වල ගැටලුවේ නැති වෙයි. එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙයි. මොකද මොකද හිතේ? අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් මම අහනවා එයා හතෙන් කොයි කැටගරියේ ඉන්නේ කියලාද? ඒ ලැම්ඩා. සයිස් එක කුඩා වෙන්න ඕනේ. තිබ්බට වඩා දිශාවේ විදිහම පවතින ඕනේ ඒ කියන විදිහටම. සයිස් එක කුඩා වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේක අර 0.1 අතර ධනාංගයක් වෙන්න බැහැ. භාග සංඛ්‍යාවක් කියන්නේ භාග්‍යයක් වැරදි එක. 0.1 අතර ධනාංගයක් නේ. එහෙම ගුණ කරලා මට හදා ගන්න පුළුවන් හරියටම ලැම්ඩා බිජෙක් කෙනෙක් මේ වගේ. එහෙනම් ඒකේ තේරුම A හා B කියන දෛශික දෙකක් සමාන්තරව තියෙනවා නම් මට පුළුවන් නේද මේ A කියන එක්කෙනා ලැම්ඩා B ට සමාන වෙන විදිහට ලැම්ඩා එක හොයන්න. ඒ කියන්නේ එහෙම තාත්වික සංඛ්‍යාවක් මෙලොව පවතින. A සමානයි ලැම්ඩා B වෙන පරිදි මේ ලැම්ඩා ගය පවතින. ඒ කියන්නේ මෙහෙම එකක් පවතින. දැන් බැරිලකට මේ B අනිත් පැත්තට නම් තිබුණේ. මට ඒ තෝරන ලැම්ඩා ධනාංගයක් විදිහට නෙමෙයි තෝරන්න වෙන්නේ ඍණාංගයක් විදිහට. ඒ අනිත් පැත්ත හරවගන්න වෙන්නේ සමාන වෙන්න නම් දැන් A සහ ලැම්ඩා B සමාන වෙනකොට විශාලත්ව සමානලා ක්‍රියායක සමාන්තරලා දිශාවත් එකම පැත්තට තියෙන්නේ නැහැ. දෛශික දෙකක් නෙමෙයි තියෙන්නේ. A කියන දෛශිකය ලැම්ඩා B දෛශිකයට සමාන වෙනවා නම් විශාලත්ව සමානයි ක්‍රියායක සමාන්තරයි එකම පැත්තට තියෙනවා. දැන් කර්ම තුන සුත්ත වෙන්න ඕනේ. මොකද කිව්වේ? ඒ කර්ම තුන සුත්ත වෙන්න ඕනේ. හරි නේද? මම කිව්ව දේ පැහැදිලිද කියලා මම හිතනවා. එතකොට A හා B සමාන්තර නම් A සමානයි ලැම්ඩා B ආකාරයට මේව ලැම්ඩා x පවතිනවා. තව විදිහකින් කියනවා නම් A හා B සමාන්තර නම් මේ A සමානයි ලැම්ඩා B වගේ එකක් සමීකරණයක් පවතිනවා. මේකට අපි මේ ඉතාම වැදගත් සමීකරණයක්. ඒ වගේම මේකේ අනිත් පැත්තත් සත්‍යයක්. A සමානයි ලැම්ඩා B නම් අනිවාර්යෙන් A වල ක්‍රියාරේඛාව B වල ක්‍රියාරේඛාවට සමාන්තර වෙන්න ඕනේ. ඒකයි මම මේ ඇරෝ එක මේ පැත්තට දාලා දෙපැත්තටම දැම්මේ. දැන් කොහොම විතරද වෙන්න පුළුවන්. අපි හිතමු දැන් B අමතක කරමු A කියන එක මේ A කියන එක සුදුසු නියතයකින් ගුණ කරලා මට හරියටම මේ B ට සමාන කරන්න බැරිද? නිකම් දෙන්නවා. A කියන එක සුදුසු නියතයකින් ගුණ කරලා සුදුසු අදිශයකින් ගුණ කරලා හරියටම මේ B ගේ සයිස් එකට ගේන්න බැරිද? දිශාවත් ඒකට මෙලෙදි පුළුවන්. අපි හිතමු මේ අදිශය μ කියන එක ලියන්නේ මෙහෙමයි. ලැම්ඩා mu සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සංකේත දෛශිකවලදී අපි හිතමු ඒක μ කියලා. එතකොට මේ μ කියන අගය අර මොන කැටගරියේ තියෙන්න ඕනේ කරන්නේ. දැන් මෙයාව යම් කිසි අදිශයකින් ගුණ කරලා හරියටම B ගේ සයිස් එකට සමාන කරන්න ඕනේ. B ගේ සයිස් එකට සමාන කරන්න ඕනේ. B ගේ සයිස් එකට සමාන කරන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන් මේක එකට වඩා වැඩි ධන රාශියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මට හෝ මෙහෙම කිව්වේ. හෝ B සමානයි mu A කියලා. කියන්නේ දෛශික දෙකක් සමාන්තර නම් කිසියම් දෛශික දෙකක් සමාන්තර නම් මට ලියන්න පුළුවන් එයින් එක් දෛශිකයක් අනෙකේ අදිශ ගුණාකාරයක් විදිහට. ඒ කියන්නේ A සමානයි ලැම්ඩා B හෝ B සමානයි mu A කියන ආකාරය. මේ දෙකෙන් ඕනම එකක් සත්‍ය වෙනවා. ඒ වගේම මේ දෙකෙන් ඕනම එකක් සත්‍ය වෙන හැම වෙලෙම A හා B සමාන්තරත් වෙනවා. ඒකයි මේක අනිත් පැත්තට වෙනුම් කරලා තියෙන්නේ. කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. මේ ඒ කාරණා. ක්ලියර් නේ?
සමාන්තරව. ඉතින් ওই දෛශික දෙක දෙපැත්තට තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. එකම පැත්තට තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. එකම දේ දෛශික දෙකේ ක්‍රියා රේඛා දෙක සමාන්තර නම් line of actions කියනවා. ඒවා සමාන්තර නම් එක් දෛශිකයක් අනිකේ අදිශ ගුණාකාරයෙන් සමාන කරලා ලියන්න පුළුවන් අපිට. ඒක අන්න එහෙම තමයි අපි ඔළුවට දාගන්නේ. එහෙම නැත්නම් A සමාන ලැම්ඩා B කියලාට වඩා එක් දෛශිකයක් අනිකේ අදිශ ගුණාකාරයක් විදිහට ලියන්න පුළුවන්. මේ දෛශික දෙකෙන් එක්කෙනෙක්ව ලියන්න පුළුවන් අනිකගේ අනිදිශ අදිශ ගුණාකාරයක් විදිහට. ඒ වගේම ඒකේ අනිත් පැත්ත සත්‍යයක් කියන කාරණා. ඉතින් මේක ඉතාම වැදගත් ප්‍රතිඵලයක්. ඔබට තේරෙයි අපේ ඊළඟ සිද්ධාන්ත ටික අපි ගොඩනගන්නේ ඩිවලොප් කරන්නේ විශේෂයෙන් දෛශික වෙනත් ඔය බල වගේ දේවල් වලදී ඇප්ලයි කරන්නේ. ඒකතර බල පද්ධතිය කියලා මම කිව්වේ තුන්වෙනි පාඩමක් තියෙනවා කියලා. බලය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන පාඩම. අන්නේ පාඩමේදී සමාන ගණන් හදන්න ගියාම මෙන්න මේ concept එක ඕනේ. ඉතින් ওই concept රටුව ගියාම ළමයින්ට කිසි දෙයක් කරගන්න බෑ. එකම දේ මේව හරියට තේරුම් ගන්න. ඉතින් බොහෝ ගුරුවරු ඉගැන්වීම කියන කාරණේ ඇතුලේ වෙන වෙන අරමුණු ඇතුළු කරගන්නවා. ඒක හරියට මේ කොරෝනාත් එක්ක ඡන්ද ව්‍යාපාරයේ එහෙම නැත්නම් මැතිවරණයේ පටලවාගෙන ඉන්නවා වගේ. ඇත්තටත් ඒකයි. එහෙම වුණාම වෙන්නේ අපිට හරි දේ කරන්න බෑ. හරි? ඉතින් මම කියන්නේ මේක මං ගැන කියලා කතා කරන්නේ මං කිසි ලෙසවත් ගණිතය කියන ඉගැන්වීම කියන දේත් එක්ක වෙන අරමුණු පටලගන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ පන්තියේ තියන් ඉන්න ඕනේ කියලා මාත් එක්ක රඳවගෙන ඉන්න ඕනේ කියලා සමහර දේවල් බාල කරලා උගන්වන්නේ අමාරු දේවල් නොකර ඉන්නේ නැහැ. හරි? ඒ දේවල් ඒ විදිහටම කරනවා. ඒ විදිහටම කරනවා. ඉතින් ඒක මගේ ස්වභාවයේ හේතුව මම අධ්‍යාපනය ලැබපු ගුරු දෙවිවරුන්ගේ තිබිච්ච ගුණාංග. ඉතින් මේ ගුරුවරුන්ගේ ගුණාංග අපිට තියෙනවනේ. ඒ ගුණාංග මම උසස් පෙළ ඉගෙන ගත්ත ගුරු ගණනාවේ ඉගෙන තියෙන ඉන්නේ ගුරුවරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ගුරුවරේ චන්ද්‍රසේන රාමනායක කියන ගුරුවරයා. ඉතින් එතුමා වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගත්තාම අපිට මේ දුරු කරන්න බෑ. එහෙම දේවල් කරන්න බෑ. මොකද එතුමාගේ ගුණාංග වලින් එක දශමයක් හරි අපි අරන් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නදී මට හම්බෙච්ච ඉතාම විශිෂ්ට ගණේ ගුරු ආචාර්ය රාමසිංහ. එතකොට තව ඊට අමතරව ඊතෝතුන් ලෙස අධ්‍යයනයේ සම්බන්ධලා ඉන්න තව ගුරුවරු ඉන්නවා. අන්න ඒ වෙන්නේ. ඉතින් මම මේ කයිවාරුවක් කරන්නේ නෙමෙයි මම කියන්නේ හරි දේ ගන්නවා. ඒ දේ උකහා ගන්න. තනියම හිතාගෙන තනියම වැඩ කරගෙන තමුන්ගේ මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරන වැඩක් නේ. මේ එහෙම නැතුව මේ වෙන කතාවක් නෙන්නේ නෑ. මේ එක එක්කෙනා පොරවල් වෙන්න ලොකු ටෝක් දීලා නිකන් ළමයි ඉස්සරහා පොරු වීරය වෙලා එහෙම වෙන්න බෑ. අපිට වඩා දස ගුණයකින් දක්ෂයි මේ මගේ ඉස්සරහින් ඉන්න දරුවෝ ටික. එකම දේ මම ඔයගොල්ලන්ට අත්දැකීම් දෙන්න කරේ. ඔය ඔයගොල්ලෝ අතරේ මහාචාර්ය ගණිතය පිළිබඳ PhD ගන්න කෙනෙක් ඉන්න පුළුවන් නේද? අපි මේ ඉගෙන ගන්න ළමයි ගණිතයේ ආචාර්යවරිය කියන ෆීල්ඩ් මෙට්‍රික්ස්ලා ඉන්න වෙයිද? ඉන්න පුළුවන්. අපි කොහොමද දන්නේ? ඒ නිසා මේ මම හැම වෙලේම බලන්න ඔබට හරි දේ දීලා ඔබගේ මනස දියුණු කරන ක්‍රියාවක්. මට ඕනේ මේ දේ කරන්න. ඉතින් අපි බලමු මේක කොයිතරම් දුර සාර්ථකද ඔබ කොයිතරම් එකත් එක්ක ඉන්නවද කියන්නේ. මේ තියරි තමයි. ඊළඟට තියෙන්නේ දෛශික ආකරණය පිළිබඳ ත්‍රිකෝණ නියමයේ තියෙන්නේ. සහ බහුවස්ත නියමයේ තියෙන තමයි ඊළඟට තියෙන්නේ. දෛශික ආකරණ ත්‍රිකෝණ නියමය හා බහුවස්ත නියමයේ තියෙන්නේ. ඒ කියන්නේ කොටිපු කිව්වොත් දෛශික එකතු කිරීම කියන්නේ. දෛශික එකතු කිරීම කියන කාරණා. දෛශික එකතු කිරීම කියන කාරණා. ඒක තමයි ඊළඟ අපේ මේ ස්ටඩි එක. ඉතින් ඔතෙන්දි තමයි අර දෛශිකයේ අර්ථ දක්වද්දී මම පාවිච්චි කරපු අර ත්‍රිකෝණ නියමය කියන සිද්ධාන්තය එදෙන්නේ. මොකද මේ ත්‍රිකෝණ නියමය කියන්නේ? ඉතින් මේක සරලව මෙන්න මෙහෙම මම පැහැදිලි කරන්නම්. දැන් අපි හිතමු මේ මම මේක උදාහරණයක් ළමයින්ට පෙන්නු කරා. අපි හිතමු මෙහෙම ගඟක් තියෙනවා. මේ ගඟේ වතුර තප්පරයට මීටර 8ක වේගයෙන් ගලාගෙන යනවා පහළ. මේ හරි සරල කතාවක්
කතාව. බෝට්ටුවක් මෙහෙම වතුරට දාලා එයා තප්පරයට මීටර 12ක වේගයෙන් මේක මෙයාගේ මේ මීටරේ වැඩ කරනවා. එයාගේ මේ මොකද එන්ජින් වල පවර් එකෙන් තප්පරයට මීටර 12ක වේගයෙන් මෙයා ජෙනරේට් කර ගන්නවා. ඔබ දන්නවා ඒ වුණාට මෙයාට කිසිසේත්ම මෙතනින් නිකුත් වෙලා ඒකට හරියටම එහා පොයින්ට් එකට ඉන්න බෑ. මෙතනින් එළියට දාලා හරියටම ඉස්සරහා තියෙන ප්‍රතිවිරුද්ධ ලක්ෂයට යන්න බෑ. හේතුව මේ ගඟ පාරට ගන්නකොට ඒ ගඟේ ප්‍රවේගයත් මේ බෝට්ටුවට එකතු වෙනවා. ඒක මේ වතුරක බහලා බීමලා තියෙන අය දන්නවා. අපි හොඳට මේක දන්නවා. ඉතාලම කුඩා කාලේ ඉඳලා මේ දැඩි සැරපහරවල් තියෙන ගංගාවල එහා මෙහා බීමලා තියෙනවා. ජීවත් වෙන එකක් පුදුමයි කියලා හිතෙනවා. මේ ඒ කරලා තියෙන වැඩවල හැටියට. කෙසේ නමුත් මෙයාට මේ ප්‍රවේග දෙකක් බලපානවානේ. එයාගේ බෝට්ටුවේ එන්ජින් වලින් ජෙනරේට් කරන පවර් එකෙන් තප්පරෙ මීටර 12ක ප්‍රවේගයක් එයා ජෙනරේට් කර ගන්නවා කෙලින් ඉස්සරහට. හැබැයි ගඟේ වතුරේ සැරපහර නිසා එයාට හිමි වෙනවා තප්පරෙ මීටර 8ක ප්‍රවේගයක්. ඒකෝට ඒ කියන්නේ මේ දෙකේ එකතුවට සමාන දෛශිකයේ ප්‍රවේග දෛශිකයක් තමයි මෙයා ඇත්තටම මෙයාට ඉෆෙක්ට් වෙන්නේ. මේ බෝට්ටුවට ඉෆෙක්ට් වෙන්නේ මොන ඔය දෙකේ එකතුවට සමාන ප්‍රවේග දෛශිකය. එහෙම නැත්නම් 12 විතරක් නෙමෙයි 8 විතරකුත් නෙමෙයි. මේ දෙකේම සම්ප්‍රයුක්තය තව විදිහකින් කිව්වොත්. එක තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. මේ ප්‍රවේග දෙකේ සම්ප්‍රයුක්තය තියෙන්නේ මේ වගේ පැත්තකට. ඒ හින්දා තමයි මෙහෙම දාලා පැත්තොත් ගඟේ පල්ලෙහාට ගිහිල්ලා තමයි කොට වෙන්නේ. ඒක ඉතින් ඕන කෙනෙකුට තේරෙන දෙයක්. දැන් ඕවා අපි තම ඉස්සරහට බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන දේවල්. දැනට මට මේ කියන්න ඕනකම තියෙන්නේ මේ ප්‍රවේගය එකතු කරන එක නිකන් හරියට මේ පොල් ගෙඩියකට පොල් ගෙඩි සලාක් එකතු කරනවා වගේ කරන්න බෑ. එහෙම නැති 20යි කියලා ගන්න බෑ. මේ ප්‍රවේග දෙක එකතු කරන්න සාමාන්‍ය එකතු කිරීමේ සිද්ධාන්ත වලින් බෑ. එහෙම කරන්න බෑනේ.